ඊළඟට සඳහන් කළා අනවශේෂ දෝහි හෝති. කිරි දොවන්න ගියහම කිරි ටික ඔක්කොම දොවන්න හොඳ නෑ. දෙනගේ කිරි ටික අරගෙන අපි ජීවත් වෙනවා වගේම ඒ දෙනගෙන් යැපෙන තවත් පිරිසක් ඉන්නවා. ඒ තමයි දෙනගේ පැටව්. ඒ නිසා කිරි දොවනකොට විශේෂයෙන් ඒ පැටවුන්ට කිරි ඉතුරු කරලම කිරි දොවන්න ඕනේ කියලා සඳහන් කළා. නැත්තම් පැටව් වේලිලා මැරෙන්න පටන් ගත්තොත් දෙනගේ ඉස්සරහට ඇවිල්ලා ආහාර නැති නිසා මැරිලා වැටුනොත් දෙනටත් දුක හිතෙනවා. ඒ ගැන කල්පනා කරලා දෙන කෘෂ වෙනවා. නමුත් අලුතෙන් ඇති වෙන පැටව් නැති වෙන හින්දා ගව ගණයා වේගෙන් අඩු වෙන්නත් පටන් ගන්නවා. දක්ෂ ගොපල්ලා කිරි ටික ඔක්කොම දොවන්නේ නැහැ කියලා සඳහන් කරනවා. නමුත් අදක්ෂයා සුදුසු නැති කෙනා සේරම කිරි ටික දොවා ගන්නවා. ඔහු සුදුසු නැහැ ගව ගණයා පරිහරණයට. ඊළඟට පින්නතුනි මේ ගවයන්ට නායකයෝ ඉන්නවා. විශාල ගවපට්ටිවල නායකයෝ ඉඳලා තියෙනවා. වෘෂභ, වසභ, නිසභ ආදි වශයෙන්. ගවයෝ 100ක නායකයා. ගවයෝ 1000ක නායකයා. ඉන්න තරම් සියලුම ගව ගණයාගේ නායකයා. එහෙම ගවයන්ගේ නායකයෝ ඉඳලා තියෙනවා. අද එහෙම ගවපට්ටි නැති හින්දා මේ වෘෂභ, වසභ, නිසභ වගේ ගවයෝ අපිට දකින්න ලැබෙන්නේ. මේ වාගේ ගවයෝ අජානීයයි කියලා කියන්නේ. අජානීය වෘෂභ බය නැහැ කියලා කියන්නේ කාටවත්. පාරට ඇවිල්ලා පාද දෙක හතර පිහිටවලා පාද හතර පාරේ පිහිටවලා හිටගත්තොත් වෙන කිසිම කෙනෙකුට පාරෙන් අයින් කරන්න බෑ කියලා කියන්නේ. Tamanටම හිතලා පාරෙන් අයින් වෙන්න ඕනේ. ඊළඟට අපි සඳහන් කළා නිර්භයයි කියලා. Tamanගේ පිටිපස්සේ පාද දෙක ළඟ අකුණක් පිපුරුවොත් හැරිලා බලන්නේ නැහැ කියලා සඳහන් කරනවා. ඒ ඇහිච්ච සද්දෙ මොකද්ද කියලා. ඒ තරම්ම නිර්භීතයි කියලා සඳහන් කරනවා. මේ අජානීය කියන සත්‍ය. ඉතින් එතකොට මේ වගේ ගව නායකයෝ ගව රැළේ ඉන්නවා. ආන්ගේ විශේෂ නායකයන්ට අතිරේක පූජාවන්ගෙන් පූජා කරන්න ඕනේ කියලා සඳහන් කරනවා. එතකොට ඒ ගවයෝ ගොපල්ලට හුඟක් උදව් කරනවා. ගව ගණයා පාලනය කරගෙන අතුරු පැති වලට යන්න දෙන්නේ නැතුව අරගෙන යෑමේ වගකීම ඒ නායක ගවයොත් බාර ගන්නවා කියලා සඳහන් කරනවා. හැබැයි අතිරේක පූජාවන්ගෙන් පූජා කරලා ඒගොල්ලෝ සන්තෝෂ කරන්න ඕනේ. මොනවද ඒගොල්ලන්ට කරන අතිරේක පූජා? කරේ මල් මාල දානවා. අං වලට රන් කොපු, රෙදි කොපු දාලා තියෙනවා. මේ වාගේ පූජාවල් තමයි කරලා තියෙන්නේ. එතකොට ඒගොල්ලෝ සතුටුයි. ඒ කාරණාව සඳහන් කරනවා. එතකොට පින්නතුනි ගව පාලකයාට අමතරව විශේෂයෙන් මේ ගවයෝ ගව ගණයා රැක ගන්න ඔහුට උදව් කරනවා කියලා කරුණු කාරණා පැහැදිලි කරනවා. මෙන්න මේ අංග 11න් යුක්ත නැත්තම් ගොපල්ලා. ඔහු ගව ගණයා පාලනයට සුදුසු නැහැ. ගවයා ගැන හොයලා බලන්නේ නැත්තම් ගවපට්ටිය ගැන මේ සඳහන් කරපු කරුණු දන්නේ නැත්තම් ගව ගණයා ගැන හොඳ අවබෝධයක් නැත්තම් ඒ ගොපල්ලා ඒ ගව ගණයා පරිහරණයට සුදුසු නැහැ. ඊළඟට පින්නතුනි අපේ බුදුරජාණන් වහන්සේ මෙන්න මේ ගොපල්ලෙක් උදාහරණයට අරගෙන නැවත මේ කාරණාව භික්ෂූන් වහන්සේලාට ආදේශ කරලා දේශනා කළා. ගොපල්ලගේ කතාව. ඒක තමයි අපිට මනාව වටිනම ධර්ම කාරණාව. නමුත් භාග්‍යතුන් වහන්සේගේ උපමාව අතිවිශිෂ්ටයි. අපේ බුදුරජාණන් වහන්සේ විශේෂයෙන් දේශනා කළා ඒව මේවකෝ භික්කවේ ඒකා දසහි ධම්මේහි සමන්නාගතු භික්ඛු
අබබ්බෝ ඉමස්මින් ධම්ම විනේ වෘද්ධින් විරෝල්හින් වේපුල්ලං ආපජ්ජිතු. මහණෙනි මෙන්න මේ 11 ධර්මයන්ගෙන් යුක්ත භික්ෂුව අභව්‍යයි කියලා. ඉස්සරලා සඳහන් කළා මේ කාරණා 11න් යුක්ත ගොපල්ලා අභව්‍යයි කියලා. ඊළඟට දේශනා කරනවා මේ කරුණු 11න් යුක්ත භික්ෂුව අභව්‍යයි කියලා. මේ ධර්ම විනේ දියුණුව සලසඬ විපුල බව මනා ව්‍යාප්තිය පැතිරීම ඇති කරවන්න අසමත් වෙනවා මෙන්න මේ භික්ෂුව. එහෙම දේශනා කරලා පළවෙනි කාරණාව භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කළා. ඉන්නතුනේ පළවෙනි කාරණාව විස්තර කරනවා නම් සම්පූර්ණයෙන් අභිධර්ම පිටකයෙන් විස්තර කරන්න තියෙන කරුණ. නමුත් අවස්ථාවේ හැටියට අපි කාරණාව යම් ප්‍රමාණයකින් සිහිපත් කරමු. මේ පළවෙනි කාරණාව න රූපඤ්ඤු හෝති. මුලින් ගවගණය ගැන කියනකොටත් මේක කිව්වා. ගොපල්ලත් රූපය දැනගන්න ඕනේ කියලා. මෙතන ආපහු දේශනා කරනවා න රූපඤ්ඤු හෝති. රූපය දන්නේ නැත්තම්. එතකොට භාග්‍යතුන් වහන්සේ මොකක්ද මෙතන රූපය කියලා දේශනා කරන්න ඇත්තේ? දැන් භික්ෂුව ගැනයි කතා කරන්නේ. දේශනා කරනවා එම භික්ෂුව රූපය දන්නේ නැහැ. මොකක්ද මේකෙන් සඳහන් කළේ? පඨවි ආපෝ තේජෝ වායෝ කියන මහා භූත රූප හතරත් උපාදාන රූපත් ඒ භික්ෂුව හරියටම දන්නේ නැහැ. ඊළඟට දේශනා කළා රූපයේ පිළිබඳව ඥානය දියුණු කරගෙන කසීනයන් වඩලත් නැහැ. සතර මහා භූත පිළිබඳව දන්නෙත් නැහැ. රූප පිළිබඳව ඥාන දියුණු කරලා කසින භාවනා වඩලත් නැහැ. අභ්‍යන්තර වූද බාහිර වූද රූපයන් පිළිබඳව ඥානයක් ඇති කරගෙනත් නැහැ. අභ්‍යන්තර රූපය ගැන දන්නෙත් නැහැ. බාහිර රූපය ගැන දන්නෙත් නැහැ. අන්න ඒ නිසා ඔහු රූපය දන්නේ නැහැ කියලා සඳහන් කරනවා. භාවනාවෙන් උතුම් ඵලයක් හොයන්න බලාපොරොත්තු වෙනවා නම් ඉස්සරලාම තියෙන්න ඕනේ සීල විසුද්ධිය. සීල විසුද්ධිය නැති කිසි තැනක චිත්ත විසුද්ධිය ඇති වෙන්නේ නැහැ කියලාම දේශනා කළා. චිත්ත විසුද්ධිය නැතිනම් සඳහන් කළා ඉන් පසුව චිත්ත විසුද්ධිය නැති හින්දා ලැබෙන්න තියෙන ඊළඟ ප්‍රයෝජන ලැබෙන්නේ නැහැ. යම් කෙනෙක් ළඟ සීල විසුද්ධිය ඇතනම් ඊළඟට චිත්ත විසුද්ධියට යන්න හරි පහසුයි. චිත්ත විසුද්ධියෙන් හිත සමාධි කරගත්ත කෙනා, ප්‍රථම ධානය දක්වාවත් ගමන් කරපු කෙනා අපූර්වට මේ නාම රූප පරිච්ඡේදය හසුරව ගන්නවා. නාම රූප පරිච්ඡේදය අවබෝධ කරගන්නවා. ඒක කරගන්න බැරි වෙච්ච හැම කෙනෙක්ම පැටලෙනවා කියලා සඳහන් කරනවා. විශේෂයෙන් සඳහන් කළා මේ නාම රූප පරිච්ඡේදය හඳුරගන්න බැරි වුණොත් භාවනාවේ ඉදිරි දියුණුව පහසු නෑ කියලා. එහෙමනම් න රූපඤ්ඤු හෝති. රූපය පිළිබඳව අභ්‍යන්තර රූප, බාහිර රූප, සතර මහා භූතික රූප ඒ පිළිබඳව මනා අවබෝධයක් භික්ෂුව ලබලා තියෙන්න ඕනේ කියලා සඳහන් කරනවා. එහෙම අවබෝධයක් නොලැබුවා නම් ඒ භික්ෂුත්වයේ හරියටම පෝෂණය කරගන්න සුදුසු මදි කියලා සඳහන් කරන්නේ. දෙවැනි කාරණාවක් දේශනා කළා න ලක්කන කුසලෝ හෝති. ලක්ෂණය දැනගන්නත් ඕනේ. ගොපල්ලා ගවගණයාගේ ලක්ෂණය දැනගත්තා වගේ භික්ෂුව මෙතන සඳහන් කරනවා මනාව ලක්ෂණය දැනගන්න ඕනේ. මොන ලක්ෂණයද? කර්ම ලක්ෂණයෙන් තමයි මේ බාලයා සහ පඬිතයා හඳුනගන්නේ. එහෙනම් විශේෂයෙන් මොන ලක්ෂණයද? බාල ලක්ෂණයයි පඬිත ලක්ෂණයයි දෙක හඳුනා ගන්න ඕනේ.
එතකොට කොහොමද බාලයා හඳුනගන්නේ? භාග්‍යතුන් වහන්සේම දේශනා කරනවා. යම් පුද්ගලයෙක් කයෙන් කරනවා නම් අභෞවිය ක්‍රියා. ඒ කියන්නේ කයෙන් කරන වැරදි තුනක් තියෙනවා. ප්‍රාණඝාතය, අදත්තාදානය, කාම මිත්‍යාචාරය. යමෙකුගේ කයෙන් මේ කාරණා තුන සිද්ධ වෙනවා නම් ඔහු බාලයෙක් බව බොහොම පහසුවෙන් හඳුනා ගන්න කිව්වා. වචනයත් අභව්‍යයි. වචනයෙන් කරන වැරදි හතරක් තියෙනවා. බොරු කියනවා, කේලම් කියනවා, පරුස වචන කියනවා, හිස් වචන කියනවා. මේ අභව්‍ය ලක්ෂණ ඔහු තුල තියෙනවා නම් ඔහු බාලයෙක් කියලා හඳුනා ගන්න කිව්වා. හිතින් කෙරෙන වැරදි තුනක් තියෙනවා. අවිද්‍යාව, ව්‍යාපාද, මිත්‍යා දෘෂ්ටි. එහෙමනම් ඔහු කයෙන් කරන්නේත් වැරදි දෙයක්. වචනයෙන් කියන්නේත් වැරදි දෙයක්. හිතින් හිතන්නේත් පෞකාර සිතුවිල්ල. මෙන්න මෙහෙම කෙනෙක් දැක්කොත් ඔහු වහාම බාලයෙක් කියලා හඳුනා ගන්න කියලා දේශනා කළා. හඳුනා ගන්න විතරද භාග්‍යතුන් වහන්සේ අපිට දේශනා කළේ? හඳුනාගත්ත ගමන් වහාම ඔහුගෙන් ඈත් වෙන්නත් ඕනේ. බුදුරජාණන් වහන්සේ කොහොමවත් අපිට දේශනා කරන්නේ නැහැ බාලයෝ ඇසුරු කරන්න කියලා. මහා මංගල සූත්‍රයේ පණ්ඩිතානංච සේවනා කියලා අපිට දේශනා කරන්න කලින් භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ අසේවනාච බාලාණන් කියලා. පණ්ඩිතයෝ ඇසුරු කරන්න කියන්න කලින් දේශනා කළේ බාලයන්ගෙන් ඉවත් වෙලා ඉන්න කියලා. ඇයි බුදුරජාණන් වහන්සේ එහෙම දේශනා කළේ? බාලී කවදාවත් මේ සසර විමුක්තියට නම් උදව් කරන්නේ නැහැ. සුගතියට නිවනට කවදාවත් බාලයාගෙන් උදව්වක් හම්බ වෙන්නේ නැහැ. ඇසුරු කරන්නම එපා කියලා දේශනා කළේ. කොයි මොහොතේ හරි අපි පාපයට පොළඹවනවාමයි. පින්තුනි එහෙම අවස්ථා සමාජයේ ඕන තරම් දැක්කේ. අපි සමහර වෙලාවට බුදුරජාණන් වහන්සේ ළඟ වන්දනා කරලා භාග්‍යතුන් වහන්සේටම සඳහන් කරනවා. මේ කුසල කර්මයේ කරපු පිණින් නැත්නම් මේ කුසල කර්මයේ ආනුභාවයෙන් මට කවදාවත් බාලයන් සමග සහවාසයක් නොවේවා. අපි බුදුරජාණන් වහන්සේට නිතරම මතක් කරන කටයුත්තක් ඕක. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ. මට බාල සමාගමයක් නොවේවා. හැමදාම බුදුන් වැඳලා ওই කාරණාව මතක් කළාට එතනින් එළියට බහැපු ගමන්ම අපි ඇසුරු කරන්නේ බාලියෝමයි. මොකද ඇසුරට පඬිතුයෝ හරි අඩුයි. දේශනා කළේ ඇසුරට කෙනෙක් හොයාගන්නව නම් Tamanට වඩා ගුණවත් කෙනෙක්ම හොයාගන්න කියලා. එහෙම අය හම්බ වෙන්නේ නැත්තම් Taman හා සමාන කෙනෙක්වත් හොයාගන්න කියලා. එහෙමත් කෙනෙක් නැත්තම් හුදකලාවේ තනියම ජීවත් වෙන්න කියලා. බාලයෙක් ඇසුරු කරන්න පුංචි ඉඩක් දීලා තියෙනවා. ඔහු ලව්වා මගේ වැඩක් කරව ගන්න නෙමෙයි. ඔහුට අනුකම්පාව පිණිස යමක් කියලා දෙන්න. අතු මගේ කටයුත්තට ගන්න නෙමෙයි. කොහොම හරි ඔහු අපායෙන් ගොඩ ගන්න ඕන නිසා ඔහුට යමක් කියලා දෙන්න විතරක් අනුකම්පාව මත ඇසුරු කරන්න කියලා අවසරයක් තියෙනවා. එහෙම නැත්තම් නම් බාලයෝ ඇසුරු කරන්න කොහොමවත්ම ඉඩක් භාග්‍යතුන් වහන්සේ දෙන්නේ නැහැ. ආන් එහෙමනම් මේ භික්ෂුව දැනගන්න ඕනේ බාලයා කවුද? පඬිතයා කවුද කියන කාරණාව. ඊළඟට පින්නතුනි දැනගන්න ඕනේ අපි විසින් කළ යුතු නොකළ යුතු දේවල් මොනවද කියලාත් දැනගන්න ඕනේ. සඳහන් කරනවා බාලයා නම් කළොත් වැරදි කර්මාන්තයක්. බාලයා කීවොත් වැරදි වචනයක්.
බාලයා හිතුවොත් පෞකාර සිටවිල්ල. පඬිතයා කළොත් යහපත් කර්මාන්තයක්. පඬිතයා කතා කළොත් යහපත් වචනයක්. පඬිතයා යමක් හිතුවොත් තමන්ටත් අනුන්ටත් යහපතක් වෙන වචනයක්. යහපතක් වෙන සිටවිල්ල. ඒ පඬිතයාගේ ස්වභාවය. මජ්ක්‍ධිම නිකායේ තියෙනවා බාල පඬිත කියලා සූත්‍ර දේශනාවක්. එහිදී භාග්‍යතුන් වහන්සේ විශේෂයෙන් පැහැදිලි කළා බාල ලක්ෂණ පඬිත ලක්ෂණ පැහැදිලි කරලා බාලයට කුමක් වෙනවද පඬිතයට කුමක් වෙනවද කියන කාරණාව. බාලයා නිරේගාමි වෙනවා. සත්පුරුෂයා සුගතිගාමි වෙනවා. එවනම් මෙතන සඳහන් කළා විශේෂයෙන් බාලයෝ පඬිතයෝ හඳුනා ගන්න කියලා. යමෙක් බාලයන් සහ පඬිතයන් මනාව හඳුනාගත්තොත් ඒ පුජ්‍යලයට මෙලව ලොකු දියුණුවක් තියෙනවා. ඊළඟට මේක පින්නතුනි භික්ෂූන් වහන්සේලාගේ වශයෙන්ුත් පැහැදිලි කළා. යම් භික්ෂූන් වහන්සේ නමක් ඉන්නවා ඊටාම ධර්මදරයි. මේ ධර්මදර භික්ෂුව ඇසුරට බොහෝ දෙනා එනවා. ඒ ධර්මදර නිසා. හැබැයි ඒ ධර්මය දැනගෙන ඉන්නවා වුණාට ධර්මය දේශනා කරන වෙලාවට ධර්මය උගන්වන වෙලාවට මනාව ධර්ම කාරණා ටික කියලා දෙනවා. හැබැයි විවේකීව ටිකක් කතා කරන්න ගියහම උන්වහන්සේටත් අන් අයටත් වැඩක් නැති දෙයක්ම තමයි කතා කරන්නේ. සම්ප්‍රලාපයක්ම තමයි කතා කරන්නේ. ආන්ගේ නිසා දේශනා කළා එවන් කෙනෙක් මුණ ගැහුනහම ධර්ම කාරණාව අහලා වහාම එතනින් ඉවත් වෙන්න කියලා. නුසුදුසු කතාවට කන් දෙන්න ඉන්න එපා කියලා දේශනා කරනවා. ඊළඟට භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කරනවා යම් කෙනෙක් මනාව බාලයා පඬිතයා හඳුනා ගන්නවා නම් විශේෂයෙන් තමන් කළ යුතු උතුම් කටයුතු පිළිබඳව හඳුනා ගන්නවා කැප දේ මොකක්ද අකැප දේ මොකක්ද කුසලය මොකක්ද අකුසලය මොකක්ද වැරදි කර්ම මොනවද නිවැරදි කර්ම මොනවද ඊළඟට සඳහන් කළා ගරු කර්ම මොනවද ලහු කර්ම මොනවද මේ දේ මනාව හැඳිනගත්ත පුජ්‍යලයා මේ වැරදි දේවල් වලට පිළියම් කරනවා උතුම් දේවල් දියුණු කරගන්නවා මෙතන ගරු කර්ම ලහු කර්ම කියලා සඳහන් කළේ විශේෂයෙන් ගරු කර්ම කියලා සඳහන් කරාම විදර්ශනාව වාගේ වඩන කටයුතු මේ ජීවිතේෙම සමහරලාට සංසාරයෙන් එතර යනවා බලවත් කුසල කර්ම ඊළඟට සඳහන් කළා ලහු කර්ම කියලා කියන්නේ සසර සුවපත් කර කර හුඟක් දුරට සංසාරේ ගිහිල්ලා පස්සේ සසරින් එතර වෙන කරුණ. බර කර්ම සහ සුළු කර්ම හැටියට. අන්න ඒ නිසා භාග්‍යතුන් වහන්සේ සඳහන් කරනවා ගව පාලකයා පස්ගෝ රසයෙන් පිරිහෙනවා. විශේෂයෙන් සඳහන් කළා ගව පාලකයා හරියට ගව ගණය පරිහරණය කළේ නැත්තම් හරියට ගව ගණයා කළමනාකරණය කරගත්තේ නැත්තම් එයා බලාපොරොත්තු වෙන පස්ගෝ රසය ලැබෙන්නේ නැහැ. පස්ගෝ රසයෙන් පිරිහෙනවා. එහෙනම් මෙතන සඳහන් කළා මෙන්න මේ බාලයා සහ පඬිතයා දෙදෙනා මනාව හඳුනාගත්තේ නැත්තම් අන්න ඒ පුද්ගලයාත් ගොපල්ලා පස්ගෝ රසයෙන් පිරිහුණා වගේ විශේෂයෙන් පිරිහෙනවා කියලා සඳහන් කළා මොන වගේද? සීලයෙන්, සමාධියෙන්, ප්‍රඥාවෙන්, විමුක්තියෙන්, විමුක්ති ඥාන දර්ශනයෙන් පිරිහිලා යනවා කියලා සඳහන් කළා. ආන් ඒ නිසා මනාව බාලයා හඳුනා ගන්න ඕනේ. බාල ඇසුර ඒ වෙලාවෙම අපි පරිහරණයටපත් කරනව නෙමෙයි. අති දීර්ඝ කාලයක් අපිත් එක්ක ඊටාම සමීපව අපේ හැම දෙයකටම උදව් උපකාර කරගෙන අපේ ළඟින්ම ඉන්නවා. හැබැයි ඔහු බාලයෙක්.
නමුත් අපිට ඔහු නිරපණ්ඩ බෑ. මොකද අපේ ළඟින්ම ඉන්නවා. දුකට සැපට හැම දෙයකම බලනවා. නමුත් පින්නතුනි මෙහෙම කටයුතු කරලා යම් මොහොතක දැන් මෙයාගේ කායික කර්මත් හොඳ නෑනේ. යම් මොහොතක කොතන හරි මෙයාදින් හොරකමක් වෙලා. කොතන හරි වැරදි කාම සේවනයක් වෙලා. එයාට නීතියෙන් දඬුවම් ලැබෙන්නයි යන්නේ. සමහර විට මගෙන් ඉල්ලීමක් කරනවා. ඔබ එක වචනයක් කීවොත් එදා මම ඔබත් එක්ක ඔබේ ගෙදරමයි හිටියේ කියලා. එදා මම ඔබත් එක්ක අහවල් ගමන ගිහිල්ලයි හිටියේ කියලා ඔබ කීවොත් මට මේ හිර දඬුවමෙන් නිදහස් වෙන්න පුළුවන්. මොහු හිටියේ අහවල් දවසේ මම එක්කයි කියලා විතරයි කියන්න ඕනේ. දැන් මගෙන් ඔය ඉල්ලීම කරනවා. නමුත් මොහු මේ තරම් මට සමීපව උදව් කරපු කෙනා නිසා මට දැන් බෑ කියන්න පුළුවන්ද? මෙතෙක් කාලයක් ආරක්ෂා කරපු සීලයට දැන් මොකද කරන්න වෙන්නේ? බාලයෙක් හින්දා මට සිල් බිඳ ගන්න සිද්ධ වෙනවා. ආන් ඒකයි සඳහන් කළේ බාලයා ඇසුරු කරනවා කියවට මේ එවලෙම හානි වෙන්නේ නැහැ. මගාරින්න බැරිම තැනක අපි ලොකු ප්‍රශ්නයක පැටලෙනවා. අන්න ඒකයි දේශනා කළේ බාලයන්ගෙන් මගාරින්න. බාලයන්ගෙන් අයින් වෙන්න ඇසුරට යොදාගත්තොත් සීල සමාධි ප්‍රඥා විමුක්ති විමුක්ති ඥාන දර්ශන ආදීන් පරිහානියට පත් කරනවා. කොයි වගේද? ගොපල්ලා පස් ගෝරසෙන් පිරිහෙනවා වගේ. ඊළඟට භාග්‍යතුන් වහන්සේ මේ කාරණාව මෙහෙම පැහැදිලි කරලා තුන්වෙනි කාරණාවත් දේශනා කළා. මැසි බිජුවට ඉවත් කරන්න ඕනේ කියලා. ගොපල්ලට සඳහන් කළානේ මැසි බිජුවට දැනගෙන මැසි බිජුවට ඉවත් කරන්න ඕනේ. නැත්තම් ගවගණයා පරිහානියට යනවා. ඒ කාරණාව අපිට සඳහන් කළා කර්ම විතර්ක, කාම විතර්ක, විහිංසා විතර්ක, ව්‍යාපාද විතර්ක මනාව හඳුනා ගන්න ඕනේ. කාටද මේ දේශනාව කරන්නේ? භික්ෂුන් වහන්සේලාට. කාම විතර්ක, විහිංසා විතර්ක, ව්‍යාපාද විතර්ක. මේ විතර්ක තුන මනාව හඳුනා ගන්න ඕනේ. කාම විතර්කයේ හිතට ආවහම ඉන්න ඉඩ දුන්නොත් දිගින් දිගටම හිත කාම විතර්කයේ තුලින් ග්‍රහණය කරගන්නවා. ඒ කාම විතර්කයට වැඩෙන්න දුන්නොත් මුළු හිතම ග්‍රහණය කරගන්නවා. අන්න ඒ නිසා සඳහන් කළා එහෙම විතර්කයක් හිතට ආවොත් නාදි වාසේති පජහති විනෝදේති ඒ ක්‍රමයෙන් බැහැර කරන්න කියලා. මොකද්ද මේ නාදි වාසේති කියලා කියන්නේ? හිතට ආවහම හිතේ ඉන්න ඉඩ දෙන්න එපා. නාදි වාසේති. පජහති ළඟට ගන්න එපා. නැවත නැවත එන්න ඉඩ දෙන්න එපා. හිතේ ඉන්න ඉඩ දෙන්න එපා. ඊළඟට පජහති කියලා සඳහන් කළා ඉවසන්න එපා. ඉඩ දෙන්න එපා, ඉවසන්න එපා. නාදි වාසේති පජහති. විනෝදේති. ඉවත් කරලා දාන්න. යටපත් කරලා දාන්න. ආයෙ මතුවෙන්න දෙන්න එපා. යම් කෙනෙක් මේ කාරණා තුන සම්පූර්ණ කළා නම් නීවරණයන්ට නීවරණ වලට හිතේ ඉඩ දෙන්නේ නැහැ, ඉවසන්නේ නැහැ, යටපත් කරනවා. ඊට පස්සේ තමයි ධානාංග ලබන්නේ. හැබැයි නීවරණ නැති කරලාද? නීවරණ නැති කරලා නැහැ, නීවරණ යටපත් කරලා ධාන ලැබලා බඹලොවත් උපදිනවා. නමුත් නීවරණ නැති කරලා නැති හින්දා බඹලොවින් චුත විලා නැවත සතර අපායටත් යනවා. දෙව්ලොවටත් එනවා, මනුලොවටත් එනවා, සතර අපායටත් එනවා. ඒ මොකද නැත්තටම නැති කරලා නෙමෙයිනේ, යටපත් කරලා. එහෙනම් කාම විතරකයට හිතට ආවහම ඉන්න ඉඩ දෙන්න එපා, ඉවසන්න එපා,
ළඟ තියාගන්න එපා. ඊළඟට තව කාරණා දෙකක් භාග්‍යතුන් වහන්සේ මේකට පැහැදිලි කරනවා. නාදිවාසේති පජහති විනෝදේති බ්‍යන්ති කරෝති අනභවං ගමේති. මේ නීවරණයන් බ්‍යන්ති කරෝති අනභවං ගමේති කියන මට්ටම් දෙකෙනුත් නැත්තටම නැති කරපු කෙනා තමයි රහතන් වහන්සේ කියලා කියන්නේ. ඒක ටිකක් දීර්ඝව සාකච්ඡා කළ යුතු කරුණක්. නමුත් මෙතන භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා හරකගේ තුවාලය මතට මැස්ස වහනවා. මැස්ස වහලා බිත්තර දානවා. මැස්ස බිත්තර දැම්මහම පණුව බවට පත් වෙනවා. ආන්ගේ පණුව ඊළඟට ගවයට බොහොම කරදර කරනවා. භාග්‍යතුන් වහන්සේ අපිටත් දේශනා කරනවා ආන්ගේ මැසි බිජුවට ගොපල්ලා ඉවත් කරන්න ඕනේ. ඒ මැසි බිජුවට තුවාලේ උඩ තියෙන්න ඉඩ දෙන්නේ නැති වෙන්න ඕනේ. ඒ බිජුවට අරගෙන ගිහිල්ලා දුරින් දුරු කරලා එන්න ඕනේ. එතකොට ගවයට සුවයක් හදලා දෙන්න පුළුවන්. අපිටත් දේශනා කළා අන්න ඒ වගේම මෙන්න මේ එන කාම විතරකය අර මුලින් සඳහන් කළා වගේ නාදිවාසේති පජහති විනෝදේති බ්‍යන්ති කරෝති අනභවං ගමීති කියන ආකාර පහ යටතේ කාම විතරකේ දුරු කරලම දාන්න කියලා. ඊළඟට අපේ භාග්‍යතුන් වහන්සේ තවත් සඳහන් කළා පින්නතුනි මේ විතක්ක සංඨාන කියන සූත්‍ර දේශනාවේ. කොහොමද හිතට එන කාම විතරකේ යටපත් කරන්නේ? කොහොමද හිතට එන කාම විතරකේ දුරු කරන්නේ කියලා. විතක්ක සංඨානි පැහැදිලි කළා. කාරණා පහ. අසුබ භාවනාව වඩන්න. පිළිකුල් භාවනාව වඩන්න. මේ දේවල් වලින් කාම විතරකේ හිතෙන් අයින් කරන්න පුළුවන්. මේ ආදී වශයෙන් කාරණා පහක් විතක්ක සංඨාන සූත්‍රයේ තියෙනවා. එහෙනම් කාම විතරකය දැකපු දෙයක් පිළිබඳව ඇති වෙච්ච ඇල්මක් කොහොමද ඒක පිළිකුලෙන් විනාශ කරලා දාන්න කියලා දේශනා කළේ. මේ ශරීරයේ පිළිබඳව බුදුරජාණන් වහන්සේ කරුණු දක්වනකොට මේ කාම විතරක අපට ඇති වෙන්නේ මේ රූපය සම්බන්ධයෙන් විශේෂයෙන් කාමයේ උපදිනවා. ලස්සන රූප කියලා හිතෙනවා. නමුත් බුදුරජාණන් වහන්සේ පැහැදිලි කළා මේ ශරීරය කොයි වගේද? අසූචි පුරවපු කලගෙඩියක් වගේ කියලා. මාගන්දියටත් ওই කාරණාව දේශනා කළා. ඒ කරුණ පැහැදිලි කරාම මාගන්දියගේ අම්මයි තාත්තයි සෝවාන් වුණා. හැබැයි මාගන්දියා බුදුරජාණන් වහන්සේ දෙතන ඉඳලා වෛර කළා. අසූචි පුරවපු කලයක් කිව්වා කියලා. නමුත් හැබැවින්ම කයේ සැබෑ තතු තමයි භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ. මේ කාරණාව අපේ බුදුරජාණන් වහන්සේ බිම්බිසාර මහරජුරුවන්ගේ අග්‍රමහේෂිකාව වෙච්ච කේමාවටත් පැහැදිලි කළා. මේ කයේ තියෙන නිස්සාරත්වය පිළිබඳව. උග්ගරන්තම් පග්ගරන්තම් කේමයිනි උඩිනුත් උතුරනවා. පහලටත් ගලනවා කියලා දේශනා කළා. ආන්ගේ නිසා දේශනා කළා මේකේ තරම් පිරිසිදු කයක් නෙමෙයි. ඇටකෝටු 300ක් නහරවැල් 900ක් මේ තුලින් මස් අලවලා නගා හිටවලා තියෙන ශරීරය. අභ්‍යන්තරයේ ඊටාම පිළිකුල් සහගතයි. හැබැයිම අපි කැමති නෑ. මරුණ මිනිහෙක් කපන තැනක් බලාගෙන ඉන්න කැමතිත් නෑ. ඒ කපනකොට එළියට අස් කරලා දුන්න දේවල් ගෙදරගෙන හිල්ලා ආයෙ ලෙහෙලා බලලා ඒක අස් කරන්න කැමැත්තක් අපේ ඇත්තෙත් නෑ. මහා ගැඹුරු වලකට දාලා වල්ලන්න තමයි කැමැත්ත. නමුත් ඒ ඔක්කොම මේ දරාගෙනම තමයි ඉන්නේ. ඒ නිසා භාග්‍යතුන් වහන්සේ දේශනා කළා මේ කුණප කොට්ටාස ඔක්කොම මේක ඇතුලේ පුරවලා අමු හැමකින් වහලා තියනවා කියලා. භාග්‍යතුන් වහන්සේගේ විස්තරය හරි දීර්ඝයි හරි විචිත්‍රයි මේ කය ගැන. නමුත් අපි කෙටියෙන් සිහිපත් කළොත් මේ ශරීරයේ උස බඹයක් පමණයි. තමන්ගේ බඹයෙන් බඹයක් පමණයි. පින්නතුනි අපේ හිස ගාව ඉඳලා
පාද දෙකේ මුලට එනකොට අඩි 3යි අඟල් ගාණක් විතර ඇති. පාද දෙකේ මුලට ගියේ උකුල ගාවට එනකොට. ප්‍රණීත කෑම වර්ගය ගැන හිතන්න. සමහර ආහාර උයනකොට හරි සුවඳයි. මේසෙට ගෙනල්ලා තියෙනකොටත් හරි සුවඳයි. එහෙම ප්‍රණීත සුවඳ ආහාර ගොඩක් තියලා මේසෙ උඩ. දැන් හැමෝම එකතු වෙලා කෑමට යන්නයි සූදානම්. කෙනෙක් දකිනවා. කෙනෙක් හොරෙන්ම ඇවිල්ලා අත දාලා අරුවගෙන් කාගෙන යනවා. වෙන අය දැක්කේ නැහැ, හැබැයි එක්කෙනයි දැක්කේ. ඔහුත් කෑමට බොහොම කැමැත්තෙන් හිටියේ. නමුත් දැන් අනික් සියලු දෙනාම ගිහිල්ලා බොහොම හොඳට බෙදාගෙන අනුභව කරනවා. අර පුද්ගලයා අත දාගෙන කාගෙන යනවා දැක්ක කෙනාටත් ඒ වගේම බෙදාගෙන අනුභව කරන්න ප්‍රිය තියෙනවද? ඔහුට ප්‍රිය බවක් නැහැ. නමුත් අර පුද්ගලයා හැන්දෙන් බෙදා ගන්නවා දැක්කන මට කිසිම අප්‍රිය බවකුත් නැහැ. ඒ කියන්නේ අත දාපු නිමේෂයට ඒ ආහාරය මට එපා. නමුත් ඒ පුද්ගලයා එළියේ ඉන්නකොට අපි ගිහිල්ලා අතිනුත් අල්ලා ගන්නවා. ඇඟෙනුත් අල්ලා ගන්නවා. ඔළුවත් අත ගන්නවා. මේ අත ඇඟිලි ටික අතේ තියාගෙන සෑහෙන වෙලා හිටියා. නමුත් ඒ ඇඟිලි ටිකම කෑම එකට දැම්ම කියලා දැනගත්තාම ඒ කෑම එක මට අප්‍රසන්නයි. ඒ කියන්නේ මේ කය පිළිබඳව තියෙන පිළිකුල. ඊළඟට භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කරපු මේ කරුණු කටට දාපු ආහාරය යම් කෙනෙක් කෙලයි සෙමයි එක්ක මිශ්‍ර කරපු ආහාරය අතට ගත්තොත් මේසෙ උඩ දැම්මොත් කවුරුවත් ඒ මේසෙ තවත් කෑම කන්න රැඳිලා ඉඳීද? කටට දාපු නිමේෂයෙන් එච්චර අකමැති වුණා නම් ඊළඟට දේශනා කළා ඔය අසුබ භාවනාව එහෙම විස්තර කරන තැන්වල. පින්නතුනි අපි හැමෝම දන්නවනේ බදාමනන හැටි. වැලිත් දානවා, සිමෙන්තිත් දානවා, වතුරත් දානවා, සවලෙන් කලවම් කරනවා. ඊට පස්සේ අවශ්‍ය තැනට යොදා ගන්නවා. අසුබ භාවනාව විස්තර කරන තැන භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කරනවා කට ඇතුලේ කරන්නේත් ඔය වැඩේමයි කියලා. බතුත් දානවා, ව්‍යංජනත් දානවා, වතුර වෙනුවට කෙලයි සෙමයි ඇතුලෙන් එකතු වෙනවා. සවලේ කටයුත්ත දිවෙන් කරනවා. ඊට පස්සේ පටලලා ඇතුළට දානවා. කටට ගියපු ටිකෙන් ඒ ආහාරයේ එච්චර අප්‍රසන්න වුණා නම් මේ ආහාර මාර්ගයේ දිගේ ආමාශයට ගිහිල්ලා නොපැසුණු ආහාරات එක්ක කලවම් වෙලා ජීර්ණය වෙලා අන්ත්‍ර ඔස්සේ ක්‍රමක්‍රමයෙන් පහළට ගමන් කරලා මහාන්තරයේ අග කෙරවලේ අඟල් 10ක පමණ තැන මේ ආහාර ඔක්කොම එකතු වෙනවා. මම සඳහන් කළේ හිස ගාව ඉඳලා උකුල ගාවට යනකොට අඩි 3යි අඟල් ගණනක් විතර ඇති. මේ තරම් සුවඳහමහමා තිබිච්ච ආහාර ටික මේ අඩි 3ක් වාගේ ප්‍රමාණයේ ඇතුලෙන් ගිහිල්ලා පස්සේ පිට වෙලා යනකොට බලන්නවත් කැමතිද අපි? එහෙනම් මේ ආහාරයේ මේ තරම් පරම පිළිකුල් තත්වයකට පත් කළේ මේ අඩි 3ක් පමණ ප්‍රමාණය ඇතුලේනේ. එහෙනම් කල්පනා කරන්නකෝ අභ්‍යන්තරේ කොහොම ඇද්ද කියලා. ඇවිදින වැසිකිළිය. ඇවිදින කැසිකිළිය. ඔබ නැගිටලා යනකොටත් මම නැගිටලා යනකොටත් මලයි මුත්‍රායි දෙකම අරගෙන යන්නේ. ඔබ වාඩි වෙලා ඉන්න ඔය ආසනේ තව කෙනෙක් බොහොම කැමැත්තෙන් ඔබ නැගිට්ටාම වාඩි වෙනවා. හැබැයි මල හෝ මුත්‍රා ටිකක් හෝ පහ වෙලා කියලා දැනුනොත් අය කොහොමවත් ඒ ආසනේ ගන්නෑ. නමුත් දැන් ඒ සියල්ල ඇතුලේ දරාගෙන ඉන්න නිසා අපි බාහිරින් දකිනවා මේක සතුටට ප්‍රියමනාපයි කියලා පේන්නේ. ලස්සනයි කියලා හිතෙන්නේ. මගේ කියලා හිතෙන්නේ. භාග්‍යතුන් වහන්සේ අන්තිමට කේමාවගෙන් අහන ප්‍රශ්නේ තමයි කේමයිනි මේ ලෝකේ ඉන්න දුෂ්ප්‍රඥා මෙන්න මේ කහල ගොඩ බෙදා ගන්න කොච්චර දේවල් කරනවද කියලා.
අපේ සමාජය අපිට කොච්චර අහන්න තියෙනවද? මේ කහල් ගොඩ බෙදා ගන්න ඇන ගන්නවා, කොටා ගන්නවා, මරා ගන්නවා, කපා ගන්නවා, නඩු කියනවා. භාග්‍යතුන් වහන්සේ අහන්නේ ඒකයි. දුෂ්ප්‍රඥයන්ගේ එකම පැතුම මේ කහල් ගොඩද කියලා භාග්‍යතුන් වහන්සේ අහන්නේ. අන්න එහෙම හිතලා හිතේ ඇති වෙන කාම විතර්කය ඉවත් කරගන්න කියලා දේශනා කරනවා. විහිංසා විතර්ක, ව්‍යාපාද විතර්ක මේ දේවල් ඉවත් කරගන්නත් ඒ විදිහටම කටයුතු කරනවා නම් යම් කෙනෙක් අන්න ඒ පුජ්‍යලයා නැත්නම් ඒ භික්ෂුන් වහන්සේ දියුණු වෙනවා. නමුත් මේ විදිහට හිතේ ඇති වෙන මේ විතර්ක දුරු කරගන්න මර්ධනය කරන්න සමත් නැත්නම් ඒ භික්ෂුත්වය ආලෝකයෙන් ආලෝකයට ගෙනියන්න සමත් නැහැ කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා.